හොඳයි සියලු දෙනාටම ජේසු පිහිටයි. අපි නැවත වතාවක් දේව වචනේ සමග එකතු වෙන හැම කෙනෙක්ටම ඉතින් ඔන්ලයින් එකේ බලන ඒගොල්ලෝ ආශිර්වාදයි යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි. මම අද උදෑසන සූදානම් වුණා කවුද තර කමෙන්ට් එකේ. හොඳයි අද උදෑසන වචනයක් ඔයගොල්ලෝ සමග බෙදා ගන්න මම ලෑස්ති වෙනකොට මම ඒකේ මට දුන්න මාතෘකාව තමයි දෙවියන් වහන්සේ කතා කරන්න අපි නිවැරදි වෙමු කියලා. ඇත්තට මේ මාතෘකාව තුළ මම යනකොට ඇත්තට මට ඒක ලොකු බලපෑමක් වුණා. මටම නිවැරදි වෙන්න. ඒක ලොකු බලපෑමක්. මටම නිවැරදි වෙන්න ඒක මට බලපෑමක් වුණා. ඉතින් නමුත් මම මේක ප්‍රතික්ෂේප කරා මේ මාතෘකාව කරන්න. නමුත් මට ඒක ප්‍රතික්ෂේප නොකර ඉන්න බෑ දෙවියන් වහන්සේට. එහෙනම් මට මේක කරන්නම වෙනවා. ඉතින් ඒක ගොඩක් මටත් ඒක බලපානවා. ඒ වගේම ඔයගලන්ටත් ඒක බලපානවා. අසන අයටත් බලපානවා. ඉතින් මාතෘකාව තමයි අපි නිවැරදි වෙමු. ඒකෝර නිවැරදි වෙන්න අප තුල වැරදි තියෙන්න ඕනනේ. එහෙමනේ. නිවැරදි වෙන්න නම් අප තුල වැරදි තියෙන්න ඕන. ඉතින් මේ වැරදි ටික තමයි අපි හදා ගන්න ඕනේ. මම ඔයගලන්ට මේ කතාන්දරයක් කියන්න යනවා මාටින් ලූතරගේ. මම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා ඔයගලන්ට පුළුවන් මේ සර්විස් එකෙන් පස්සේ බලන්න. මොකද ඔයගලන්ට ලොකු ඉන්ට්‍රස්ටිං එකක් ඇති වෙයි. මේ දේව වචනයෙන් පස්සේ. ඉතින් 1517 ඔක්තෝබර් 31 වෙනිදා Castle Church in Wittenberg, Germany. Wittenberg, Germany ස්ථානයේ නම තමයි church එකේ නම. Castle Church කියලා. ඉතින් මේ මාටින් ලූතර් 1517 ඔක්තෝබර් 31 වෙනිදා එයා ලොකු විප්ලවයක් පටන් ගන්නවා ඒ church එකේ. ඉතින් ඒක රෝමානු කතෝලික චර්ච් එකක්. ඉතින් එයා මොනවද කරන්නේ? එයා බයිබලයට අනුව එයා එලිදරව් කරනවා කතෝලික සභාව තුල වෙන වැරදි නිවැරදි කරන්න එයා එලිදරව් කරනවා. ඒකට අපි කියනවා රිෆෝමේෂන් කියලා කියනවා. ඉතින් ඒක ප්‍රතිසංස්කරණය. ඉතින් ඒ කියන්නේ වැරදි දෙයක් හරි විදියට එයා ප්‍රකාශ කරනවා. මේක වැරදි මේක හරි කියලා. ඉතින් එයා මොනවද කරේ? එයා පත්‍රිකා 95ක් එයා ලියලා කියලා කියන්නේ වැරදි. චර්ච් එක කරන වැරදි පත්‍රිකා 95ක් ලියලා අර චර්ච් එකේ දොරේ ගිහිලා මොනවද කරන්නේ? අලුවනවා. එන ගහලා ඒක අලුවනවා. එතකොට මිනිස්සු මොනවද කරන්නේ? ඒක කියවනවා. එතකොට මේ යුගයේ තමයි විශේෂයෙන්ම කියන්නේ කියවන්න ලෝකේ මොනවද වෙනවා කියන්නේ? පරිවර්තනයක් සිද්ධ වෙගෙන ඉන්නේ. කියන්නේ ප්‍රෙස් ගහන්න. ඒ කාලේ යවුම් පත්‍රනේ අතේ ලියනවනේ තිබෙන්නේ. પ્રિන්ටිං හරියට හරි. પ્રિන්ටිං එක මේ කාලේ තමයි ප්‍රසිද්ධ වෙගෙන එන කාලේ. එතකොට මෙයා මොනවද කරන්නේ? ඒ වගේ පත්‍රිකා 95ක් ගිහිල්ලා එයා දොරේ ඒක ගහනවා. ඉතින් එයා ගහන්නේ ඒ කතෝලික සභාවේ තිබ්බ වැරදියා දොරේ ගහලා කියනවා මෙන්න මේකයි හරි කියලා කියනවා. ඒකේ මොකද වෙන්නේ? ගොඩාක් අයව එලිදරව් වෙකින් වුණා. එයාට මරණ තර්ජන බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒගොල්ලෝ මොනවද කරේ? මෙන්න මම ඔයගලන්ට කියන්නම් එයා මූලික වෙච්ච ප්‍රධාන කරුණු පහ. එයා නිවැරදි කරපු කරුණු පහ මම ඔයගලන්ට කියන්න කැමතියි. ඒ කරුණු පහේ පළවෙනි කරුණ තමයි කතෝලික සභාව ඉදිරිපත් කරා. ඒ කියන්නේ 1517 දී. හරි මම මේ දැන් තියෙන කතෝලික සභාව ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ කාලේ තිබිච්ච කතෝලික සභාව. ඒක කියනවා word of God and church tradition and following
Pope teaching, priest teaching, all combined together save man. ඒ කියන්නේ මිනිස්සෙක් ගැලවීම ලබන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ වචනය, චර්ච් එකේ සම්ප්‍රදාය, එතකොට පාප වහන්සේගේ ඉගැන්වීමත්, ප්‍රීස්ලගේ දේවදාසයන්ගේ ඉගැන්වීමත් මත මේ එකතුව මත මනුෂ්‍යයා ගැලවෙනවා කියලා කිව්වා. එතකොට ඒ මොහොතේදී මොනවාද කරේ? මේ මාටින් ලූතර් මොනවාද කරේ? එයාත් සමග කට්ටිය එකතු වෙලා ප්‍රොටෙස්ට් කරන්න ගන්නවා. අපි අර අපේ ලංකාව හරිය ප්‍රසිද්ධයි නේද ප්‍රොටෙස්ට් කරන දේවල් වලනේ. ඔයගොල්ලෝ ආලා දෙන්න ඊයේ පෙරේද ප්‍රොටෙස්ට් කරනකොට අර පොලිසියෙන් අල්ලලා අර වාහනේට දාන්නේ කට්ටියව උද්ඝෝෂණය හරියට හරි. ඉතින් මෙයා මොනවද කරේ? එයා උද්ඝෝෂණ කරන්න ගත්තා මාටින් ලූතර්. හරිද? එයා මොනවද කරන්න කිව්වේ? නෑ උද්ඝෝෂණ කවුරු මොනවද කිව්වේ? ප්‍රොටෙස්ට් කරලා මොනවද කිව්වේ? නෑ ඒක වැරදි. මොකක්ද හරි? මිනිස්සෙක් ගැලවීම ලබන්නේ නෑ දෙවියන් වහන්සේගේ වචනය, චර්ච් එකේ සම්ප්‍රදාය, පෝප්ගේ ඉගැන්වීම. ඉතින් පෝප් දෙනවා අලුත් ඉගැන්වීම්. ඒක අපි පිළිගන්න ඕන. බයිබලයේ නැති අලුත් ඉගැන්වීම්. තේරෙනවද? කියන්නේ දැනට ඉන්න කෙනා බල්ලොත් ස්වර්ගයට යනවා. ඒක පිළිගන්න ඕන. බල්ලෝ වල දැන්නේ ස්වර්ගයට ඕන ගහලා බලන්න. මම එකක් කිව්වේ. ඒක ගොඩාක් දේවල් තියෙනවා. එතකොට එයාගේ ඉගැන්වීම් පිළිගන්නත් ඕනේ. එතකොට ප්‍රීස්ලගේ දේවදාසයන්ගේ ඉගැන්වීම් පිළිගන්න ඕනේ. මේ ඔක්කොම කම්බිනේෂන් එකෙන් මිනිස්සයා ගැලවීම ලබනවා. ප්‍රොටෙස්ටර්ස්ලා මොනවද කිව්වේ? නෑ වැරදි. ඒක වැරදි. දෙවියන් වහන්සේගේ වචනයෙන් විතරයි මිනිස්සයා මොනවද වෙන්නේ? ගැලවෙන්නේ. බයිබලයේ තමයි දෙවියන් වහන්සේගේ වචනය. ආමෙන්. ආමෙන්. ඉතින් යා මොනවද කිව්වේ? වැරද්ද හැදුවනේ වැරදි කරා. 1517. ඉතින් පොඩ්ඩක් බලන්න මම ඔයාලට කියන්න යන්නේ මොකක්ද දන්නවද? ගොඩාක් දේවල් තියෙනවා වැරදි දේවල්. නේද? අර ගෝලයන්ට කිව්වා නේද? මා කතේ 7 වෙනි පදේ පොඩ්ඩක් කියන්න බලන්න. මා කතේ 7 වෙනි පදේ. ඒක කියනවා මෙන්න මෙහෙම. මා කතේ 7 වෙනි පදේ මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම් කොට උගන්වමින් නිරර්ථකේ මට නමස්කාර කරති ලියා තිබෙන ලෙස වංචාකාර වූ නුඹලා ගැන යසායා මනා ලෙස අනාගත වාක්‍ය කීයේ. ඒ කියන්නේ මොකද්ද? මොනවද කරන්නේ මේගොල්ලෝ රකින්නේ? ට්‍රැඩිෂන් එක. ශික්ෂාවන් කියන්නේ ට්‍රැඩිෂන්. teaching the doctrine of the commandment of men. මනුෂ්‍යයන්ගේ commandment. දෙවියන් වහන්සේගේ commandment නෙවෙයි. දැක්කද? මනුෂ්‍යයන්ගේ commandment කියන්නේ ට්‍රැඩිෂන් එක. ඒගොල්ලෝ තීරණය කරා මේකයි වෙන්න ඕනේ මෙහෙමයි. බෞද්ධිස්මය මෙහෙමයි වෙන්න ඕනේ. මේක මෙහෙමයි වෙන්න ඕනේ. අරක මෙහෙමයි වෙන්න ඕනේ. එතකොට ඒකට යටත් වෙන්න ඕනේ. දැක්කද? දෙවියන් වහන්සේගේ දේ අතහැරලා මනුෂ්‍යයන්ගේ දේ පිළිගන්න. දැක්කද? අත හොදුවක් තමයි කොහමද පිරිසිදු වෙන්නේ? අත හොදලා කෑවොත් මොනවද වෙනවා කියන්නේ? පිරිසිදු වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඇවිදින කෙනා පිරිසුදු නැහැ. අත හොදලා කන කෙනා පිරිසුදුයි. දේව ප්‍රේමයෙන් ඇවිදින අය පිරිසුදු නැහැ. සුදු ඇඳුම ඇඳොත් එයා මොනවද? පිරිසුදුයි. කියන හදවත පිරිසුදු වුණා තා වැඩක් නැහැ. එයාට සුදු ඇඳුමක් තියෙනවා. හදවතින් පිරිසුදු වෙලා නෙවෙයි. දැන් දැකද ට්‍රැඩිෂන්? වෙලා නෙවෙයි. දැන් දැකද ට්‍රැඩිෂන්? සම්ප්‍රදාය මොකද්ද? සුදු ඇඳුමක් අඳින්න. සුදුක සුදු එයා දකිනකොට එයා හරි ෂෝක්. එයා පිරිසුදු. හදවතින් නෙවෙයි පිරිසුදු. ඉතින් මාටින් ලූතර් මොනවද කරේ? එයා ඒක වෙලා ප්‍රොටෙස්ට් කරා. මොනවද ප්‍රොටෙස්ට් කරේ? නෑ. උද්ඝෝෂණය කරා. නෑ ඕක වැරදි. ගාලා උද්ඝෝෂණය කරා. ඒ පළවෙනි එක. දැන් මොකද්ද? පළවෙනි කාර්යනේ දෙවියන් වහන්සේගේ වචනය.
හොඳට මතක තියාගන්න ඔයගොල්ලන්ගේ මං අහනවා. හරිද? පළවෙනි එක මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනය පමණයි. අපි එහෙම කියමු. මොකද්ද? scripture alone. නැත්නම් word alone. දෙවියන් වහන්සේගේ වචනය පමණයි. දෙවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේගොල්ලෝ ගත්තා මොකද්ද? අනුග්‍රහය, grace. ඒගොල්ලෝ ගත්තා grace alone and punish yourself and deed will save you. ඒ කියන්නේ මේකලන්ගේ තිබ්බ ට්‍රැඩිෂන් එක පාපේ නිසා පනිෂ්මන්ට් එකක් ගන්න. දැන් පිලිපීනේ මොනවද කරන්නේ පනිෂ්මන්ට් එක? ඔයගොල්ලෝ දැකලා තියෙනවද? අර මෙහෙම පීන කසයක් වගේ එකකින් මෙහෙම පිටට ගගා තමයි යන්නේ ඒගොල්ලෝ. ගිහිල්ලා ඒගොල්ලෝ වැඩ ගහස්තු කරනවා. අය දන්නවද? ඒගොල්ලන්ට එක විඳින්න ඕනේ. ඒගොල්ලන්ට එක විඳවම ඒගොල්ලන්ට ඒක කියලා මම දැන් පාපෙන් නිදහස්. අනේ මෝඩ රැළ. පාපෙන් නිදහස් ලැබුණේ අවුරුදු 2000කට කලින්. ඒ යේසුස් වහන්සේ තමයි කුරුසයට ගියේ. දැකගන්න. ඉතින් මේ ට්‍රැඩිෂන් එක මොකද්ද? මේගොල්ලෝ දන ගහගෙන චර්ච් එකට එනවා. අර පඩිපෙළවල අමාරුවෙන් මිනිස්සු වේදනාව විඳ එනවා. මේ ඇත්ත සිදු වුණා රෝමේ සිද්ධ වුණා. එක මිනිහෙක් එයාව සුව කරන්න කියලා එයා මේ කිලෝමීටරයක් විතර දල ගහගෙන ඇතුළටත් ඇවිල්ලා දල ගහගෙන අහකලා කකුල ලේ පෙරාගෙන දල ගහගෙන එයා සුව වුණේ නැහැ. මිනිහා නැගිටලා ගියා there is no god කියලා. ඒක there is no god කියලා මිනිහා නැගිටලා ගියා. ඇයි? කවුද මේ බොරු කියන්නේ? එහෙම පාපයට සමාවක් හම්බෙන්නේ නැහැ. ඒක එතකොට දැන් මොකද්ද? කරුණාව විතරක් මන්දිලු. ඒ කියන්නේ අනුග්‍රහය විතරක් මදි. පාපයට සැනග මොනවද කරන්න ඕනේ? සැනග ඒකලගේ ශරීරයෙන් ඒ වේදනාව විඳින්න ඕනේ. ඒ පාපේ සමාවට. එතකොට මාටින් ලූතර් මොනවද කිව්වේ? නෑ. වැරදි. අනුග්‍රහයෙන් විතරයි අපිට ගැලවීම ලැබෙන්නේ. දැක ඒ දෙවෙනි කාර්යය. අපි බයිබල් පදයට යමු. එපිස 2 8යි 9 වුණා අපි පොඩ්ඩක් බලමු. එපිස 2 8යි 9යි. ඒක මෙන්න මෙහෙම කියනවා. මොකද මාක්ලිසාද ඇදහිල්ල කරන කොටගෙන ඕන බලන්න. ඇදහිල්ල කරන කොටගෙන අනුග්‍රහයෙන් අන්න දැක්කද? එතකොට අනුග්‍රහය අපිට දෙවියන් වහන්සේගෙන් හම්බුණා ඇදහිල්ල කරන කොටගෙන. හරිද? නුඹලා ගැලවී සිටින්නා වූ. අන්න අපි ගැලවිලා සිටින්නේ ඒකයි. ඒ නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනයි. ඒක දෙවියන් වහන්සේගේ gift එකක්. දීමනාව. අපිට හම්බෙච්ච gift එකක්. නම කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. ඒ කියන්නේ works, not of works. මගේ වැඩ තමයි. මගේ වැඩ. මම තමයි වැඩකාරයා. එහෙම තියලා නේ. මම නැතුව මේ දේශනා කරන්න බෑ. මම නැතුව කීබෝඩ් ගහන්න බෑ. මම නැතුව කම්පියුටර් ගහන්න බෑ. ඒක නෙමෙයි. ඔය මම කියන එක දාගත්තොත් නම් එයා ඉවරයි. මොකද අකුණු සැරෙන් වැටෙන්නේ. එහෙමයි වැටෙන්නේ අකුණු සැරෙන්. සාතකන්නේ අකුණු සැරෙන්. එතකොට ඕන්න බලන්න මම දෙවෙනි කාලේ මොකද කරන්න කිව්වේ? අනුග්‍රහය. එතකොට මාටින් ලූතර් මොනවද කියන්නේ? අපි ගැලවීම ලැබී මොකක් කරනකොටද? අනුග්‍රහය කරන කොටගෙනයි. තේරෙනවද? දැන් පළවෙනි එක මොකද්ද? වචනය කරන කොටගෙන. දෙවෙනි එක අනුග්‍රහය කරන කොටගෙන. ආමේන්. ඔන්න තුන්වෙනි එක. දැන් මේගොල්ලෝ දැන් කෑ ගහන ප්‍රොටෙස්ට්. හරිද? කෑ ගහලා උද්ඝෝෂණය කරන නෑ වැරදි ඒක ගාලා කෑ ගහන. තුන්වෙනි එක. Faith alone and good works giving. අර දෙන්න දෙන්නේව තියෙන්නේ. දෙන්නේව. නේ? දැනට පිනට දෙනවනේ. අර මටත් මේ එක සහෝදරයෙක් කතා කරලා කිව්වේ මේ පාස්ටර් ඔයාලට මේ ඔයාගේ චර්ච් එකට මට මේ දැනට පිනට බොනහන් මම කැමැත්තෙන් මට දෙන්න ඕනේ දැනට පිනට. ඔක එහෙම ඕනේ. දැනට පිනට ඕනේ. අපි හොඳට කාලා බීලා ඉන්නවා. දැනට පිනට ඕනේ. පින් දැස් කරගන්න දිනවලන්නේ. ඒ වලින් පව් යන්නේ.
එහෙම තියනවා. පවට පින් නැහැ කියලා මොකද වචනයක් තියෙනවද? නැහැනේ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියනවා නුඹලාගේ ධර්මිෂ්ඨකම් මගේ ඉදිරියේ මොනවද? කිලිටි. බරහැලි. බරන්නේ. කොච්චර දුරට තලන්නේ. සල්ලි තියෙන කෙනා එන ස්වර්ගයට යනවනේ ඔක්කොම දින්න. එවනේ මේ රටවල වල ඉන්න ලොක්කො ටික ඔක්කොම එන. එහෙමන වැඩක් නැහැ. තේ අන්න එක්ක. අන්න ඒකයි. ඉතින් මොකද්ද? faith. ඒ කියන්නේ ඇදහිල්ල කන්න කොටගෙන තුබුනේ අපේ අර පදේ කිව්ව නේද මොකද්ද? ඇදහිල්ල කන්න කොටගෙන අනුග්‍රහය. දැක්කද? එතකොට මාටින් ලූතර් කෑ ගහලා කිව්ව මොනවද දන්නද? ඇදහිල්ල කන්න කොටගෙන මිනිස්සයා ගැලවෙනවා. නෑ මේ දෙන දේවල් නෙවෙයි. දෙන ඒව නෙවෙයි. දෙන කාරණා හින්දා යන්නේ නෑ කවුරුත් ස්වර්ගෙට. දැක්කද? පුණ්‍ය ක්‍රියා හින්දා යන්නේ නෑ කවුරුත් ස්වර්ගෙට. ඒක බොහොම පැහැදිලි. හතරවෙනි කාරණේ. හතරවෙනි කාරණේ මේගොල්ලෝ කියන්න ගත්තා. ක්‍රිස්තුස් වහන්සේත් මරියතුමි සාන්තුවරයොත් මේ ඔක්කොම කරන කොටගෙන මැදිහත්කාරයෙක් හැටියට. ඒ කියන්නේ මරියතුමි මැදිහත්කාරයෙක්. තේරුණාද? කොහෙටද යන්න පුළුවන් වෙන්නේ? ස්වර්ගයට යන්න පුළුවන් ගාලා. මෙඩියේටර් කියලා කියනවනේ. එහෙමද? එතකොට මොනවද මෙයා කිව්වේ එකපාරම? අතීස්ව මොනවද කියලාද? නෑ! වැරදි! වැරදි! කවුද මේ මමනේ අතීස්වේ මාටින් ලූතර් අතීස්වේ අර? වැරදි! වැරදි! මරියතුමී කරන කොටගෙනවත් සාන්තුවරයෝ කරන කොටගෙනවත් කිසි මිනිහෙක් කරන කොටගෙනවත් ස්වර්ගයට යන්න බෑ. අපිට ඉන්නේ එක මැදිහත්කාරයයි. ඒක තිමොති 2 කීයද? 5 වෙනි පදේ තියෙනවා. ඒක දාන්න බලන්න. ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන විතරයි මිනිසයාට ස්වර්ගයට යන්න පුළුවන්. උන්වහන්සේ විතරයි අපේ මැදිහත්කාරයා කියලා කිව්වා. ආමේන්. ඉතින් දැන් මේවා කියනකොට මොකද වෙන්නේ? චර්ච් එක තනි කරම වියවුල්ලලා මෙයා මේ චර්ච් එකේ ප්‍රීස් කෙනෙක් කියලා මෙයා මොනවද මේ කරන්නේ කියලා. එයා ප්‍රීස් කෙනෙක්. එයා 1517 මුළු සභාවම කන පිටට පෙරළුවා එයා. එයා තමයි කන පිටට පෙරළුවේ. ඔන්න බලන්න 1 තිමොති 2:5 පරිදි. මාග්නිසාද ඇත්තේ එක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මිනිසයාටත් අතරේ එක බැදිහත්කාර කෙනෙක්. ආමේන්. අනිත් පදයටත් ලෑස්තිලා ඉන්න. යෙසායා 42:8. පස්වෙනි කාරණේ. පස්වෙනි කාරණේ බලු කියන ගත්ත මොකද? Glory goes to God, Mother Mary, Saint Paul. හරිද? තවත් කවුරු හරි ඉන්න ඒගලන්ට glory කියන්න ඕන. මහිමේ කාටද යන්න ඕන කියන්නේ? දෙවියන් වහන්සේට, මරියතුමීට, සාන්තුවරයන්ට තවත් ඉන්න අයට පොප්ලට යනවා නේද? ඒගලන්ටත් යනවා. ඔයගොල්ලන්ට මේකමී ඔයගොල්ලෝ චර්ච් එකට ගියොත් එහෙම ඒ චර්ච් එකේ තියෙනවා තාත්තයි පුතයි මෙහෙම ඉන්නවා. මරියතුමීට මෙහෙම ඔටුන්නක් දානවා. මරියතුමී ඉඳගෙන ඉන්නේ. කොහොමද? දෙවියන් වහන්සේ ඔටුනු දානවා ඉඳගෙන ඉන්න රජුලකට. එතකොට කාවද එතන නිකන් මහිමටපත් වෙන්නේ? කාවද මහිමටපත් වෙන්නේ? දෙවියන් වහන්සේ මහිමටපත් වෙන්නේ නැහැ. යෙසායා කීයද කිව්වම? ආවේ නැද්ද? යෙසායා 42:8. ඒක මොනවද කියන්නේ? මම ස්වාමීන් වහන්සේ. මාගේ නාමය ඒකයි. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මගේ ප්‍රශංසාව රූපවලට බද්ද දන්නේ. කිව්වද අන් කෙනෙකුටවත් දෙනවා කියලා? මගේ මහිමය වෙන කෙනෙකුට දෙනවා කියලා කිව්වද? නෑ. කාටවත් දෙන්නේ නෑ. මම දෙවියන් වහන්සේ. මගේ පුතා දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේට ගෝලියෝ වැන්දා. දන්නවද? සෙනඟ ඇවිල්ලා වැන්දා. වර්ෂිප් කරා. ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ පිළිගත්තා. ජේසුස් වහන්සේ කිව්වේ නෑ මට වඳින්න එපා. මට වඳින්න එපා. ඒක කිව්වේ නෑ. දේවදූතයෝ කිව්වා අපිට වඳින්න එපා. අපි දුගල වගේ සහායක සේවකයෝ.
දැක්කද? ජේසුස් වහන්සේ කිව්වේ පිලිප් කියනවා ස්වාමිනී ඔබ අපිට පියාණන් වහන්සේ පෙන්වනු මැන. ඊට පස්සේ කියනවා පිලිප් මම නුඹ සමග මෙච්චර කල් සිටලා නුඹ පියාණන් වහන්සේ දැක්කේ නැද්ද? දැක්කද? පියාණන් වහන්සේයි මමයි එක්කෙනෙක් ගාලා කියනවා. දැන් දැක්කනේ? ගෞරවය දෙවියන් වහන්සේට පමණයි. ඒතකොට මාර්ටින් ලූතර් ප්‍රනාන්දු කිව්ව කෑ ගහලා නෑ යා ප්‍රොටෙස්ට් එක උන ප්‍රොටෙස්ට් කෑ ගහලා කිව්වා නෑ වැරදි ගෞරවය කාටද? දෙවියන් වහන්සේට පමණයි. ආමේන්. දැන් අපි කතා කරපු කාරණා වල පහට යනවා. පළවෙනි කාරණා මොකද්ද? මොකද්ද? වාචනය පමණයි. තේරුණාද? වචනේ දෙවෙනි එක මොකද්ද? අනුග්‍රහය පමණයි. තුන්වෙනි එක මොකද්ද? ඇදහිල්ල පමණයි. හතරවෙනි එක ක්‍රිස්තුස් වහන්සේ. බැදිහත්කාරය කවුද? ක්‍රිස්තුස් වහන්සේ. පස්වෙනි එක මහිමය දෙවියන් වහන්සේට පමණයි. මේ කාරණා පහට ඒගොල්ලෝ මොනවද කියන්නේ? ඒගොල්ලෝ ප්‍රොටෙස්ට් කරා. ඒගොල්ලෝ ප්‍රොටෙස්ට් කරනකොට ඒගොල්ලෝ එකපාරට මොකද දාන්න දුන්නේ? ප්‍රොටෙස්ටන්ට් වුණා. 1517 ප්‍රොටෙස්ටන්ට් කියන සභාව බිහි වුණා. දැන් තේරෙනවද? ප්‍රොටෙස්ටන්ට් ආපු හැටි දැන්. තේරෙනවද? ඉතින් දැන් මොකද වුනේ? ඔන්න මම ඔයගොල්ලන්ට හොඳ කාරණයක් කියන්නේ නැහැ. හරිද? මේ අවුරුදු 1517න් පස්සේ ආපහු දැන් මේ අවුරුදු 500ක් ගියාම තේරෙනවද? අර 1517 අවුරුදු 500ක් ගියාම මොනවද දන්නද ආපහු ලෝකෙට උනේ? ආපහු අර තිබ්බ පරණ ඉගැන්වීමටම ලෝකෙ ගිහිල්ලා. පරණ ඉගැන්වීමටම ගිහිල්ලා, වැරදි ඉගැන්වීමටම ගිහිල්ලා ලෝකෙ. දැන් කවුරුත් ප්‍රොටෙස්ට් කරන්නේ නැහැ. ඒ දන්නවද? ඕ මාරයි මෙයාගේ ප්‍රීචින් මාරයි හරි ෂෝක් නෙමේවා. දැක්කද? මොකද දන්නවද? ඇයි දන්නවද දැන් මේ කවුරුත් ඒවා බලන්නේ නැත්තේ? ඇයි කවුරුත් ඒක හොයලා බලන්නේ නැත්තේ? ඔයගොල්ලෝ දන්නවද ඇයි කියලා? ඒ ඔයගොල්ලන්ටත් මොනවාරි අම්මා පාස්ටර් මාරයිනේ අත්ත තිබ්බ අරව බැට්ටා මේව බැට්ටා ලෙඩ හොඳ වුණා අරව හොඳ වුණා මේව හොඳ වුණා ෂා හalleluya අපිට හාස්කම් ඕනේ එවනේ කොහොමද මම ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම ගන්න පර්ස් එක ගන්න ඩොලර් එක ගන්න ඩොලර් 10ක් කියලා ඇති වල 10ක් කියලා ඇති කොහොමද ආස නැද්ද නැති වුණොත් එනවනේ ආද ඩොලර් ගන්න හොඳ නැද්ද ඒ ක්‍රමේ හොඳ නැද්ද चार्ज फोन के बहला चार्ज करो मैं දැන් चार्ज करो යේසුස් වහන්සේගේ නාමයෙන් ෆෝන් එක charge ආස නැද්ද එතකොට ඔයගොල්ලෝ අම්මේ නියමයි church එක ඔන්න අවුරුදු 500කට පස්සේ ආපහු වෙනස් වෙලා දැන් මම මේ කතන්දරේ ලස්සනට අරගෙන ආවේ ඔයගලන්ගේ ඔළුවට හොඳට දාන්න පස්සේ මූවි එක බලමු දැන් තේරෙනවද අවුරුදු දෙවියන් වහන්සේ මික්ස් වැඩ වලට කැමති නැහැ. මික්ස්චර් වලට කැමති නැහැ. ඔයගොල්ලෝ අද සමාජයේ තියෙනවා සභාවල් වල උගන්වනවා මොනවද දන්නද? මොවිල්. තේරෙනවද? ඒ කියන්නේ පාපේනේ. එවිල් නපුරනේ. ඒ කියන්නේ මොවිල් පියෝවිල් කියලා කියනවා. එවිල් නපුරයි. නරකයි. ඒක පිරිසුදු නරක. නරක පිරිසුදු නරක. අරක වැඩි නරක. අපි වැඩි නරක නෑ. අපි පිරිසුදු නරකේ ඉන්නේ. අර ගහක් තිබ්බද හොඳ නරක කියන ගහක් තිබ්බද? දෙවියන් වහන්සේ ගහට ආසයිද? දෙවියන් වහන්සේ කිව්වද හොඳ නරක කියන දේ ඒක මික්ස් වෙලාද තිබ්බේ? හොඳයි නරකයි. තේප ඒ ගහට කිව්වේ ඒක හොඳයි නරකයිනේ. ඉතින් හොඳයි නරකයි ඒක මික්ස් වෙලා තියෙන ඉඳ දෙවියන් වහන්සේ ගහට කැමති නෑ. ඒකයි කන්න එපා කිව්වේ. බයිබල් එළිදරව් පොතට ආවම තුන්වෙනි පරිච්ඡේදයේ කියනවාද ලූක්වර්ම් චර්ච් එකට ඇල්මැරුණු චර්ච් එකට
මොනවද කියන්නේ? උඹ එක්ක කූල් වෙයන් මම රත් කරලා ගන්න. එක්ක රත් වෙයන් මට පාවිච්චි කරන්න. නමුත් උඹ මේ දෙක මැද්දේ ඇල් මැරිලා ඉන්න එපා. ඇල් වතුර වෙලා ඉන්න එපා. මම කෙල ගහනවා වගේ උඹ එළියට දාන්න. කොහමද? අපි කෙල ගහනවා කෑක් මුතු ගහනවානේ කොහමද? ගහන ගහින්න. හා? එළිබෙට්ට සෑහෙන දුර විසියෙන් යේසුස් වහන්සේ කියවෝ කොහෙල් විසියලා ඇද? ඩයිතල් දෙවියන් වහන්සේ කැමති නෑ වෙනද? මික්ස් වෙන අයට. එහෙත් කකුල් මෙහෙත් කකුල් තේරෙනවද? නප්පකී අයට කැමති නෑ. නමට පමණක් ඉතුරු කැමති නෑ. 50-50 කැමති නෑ. තේරෙනවද? අලු පාටට කැමති නෑ. එක්ක කළු වෙන එක්ක සුදු වෙන. අලු එකවල හොල්ලනවා. දෙපැත්තකට යනවා. ඒක තමයි මේ වෙන්නේ. මේ කාලේ වෙන්නේ ඒකයි. කළු සුදු වෙන වෙනවා. ඉතින් ඇයි සභාවට ඇයි තේරුම් ගන්න බැරි? ඇයි සභාවට තේරුම් ගන්න බැරි මේක මේ දේශනා කරන කෙනා හරි එකක්ද දේශනා කරන්න කියලා? උදාහරණයක් ගන්න ක්‍රියාපොතේ 17 10 වෙනි පදේ. ක්‍රියා 17 10 වෙනි පදේ. ඔන්න බලන්න මොනවද කියලා තියෙන්නේ කියලා. හalleluya. එවලේම සහෝදරයෝ රාත්‍රියේ පාවුල් හා සීලස් බේරියට ඇරියෝය. ඔහු එහි පැමිණ යුදෙවරුන්ගේ සිනගෝයට ඇතුල් වූය. යුදෙවරුන්ගේ සිනගෝයකට ඇතුල් වෙලා වුණ පාවුලුතුමා මොනවද කියන්නේ? දේශනා කියන්නේ. හරිද? 11 වෙනි පදේ. ඔහු තෙසලෝනිකයේ අයවලුන්ට වඩා උතුම් වූය. තෙසලෝනික අයට වැඩිය ඒගොල්ලෝ උතුම් අය. අය දන්නවද උතුම් අය කියන්නේ? මක්නිසාද ඔහු මේ කාරණා මෙසේදයි දැනගන්නා පිණිස. ඒ කියන්නේ දැන් පාවුලුතුමා දායශනා කරනවා. ඔබ දන්නවද? දැන් එයා මේ බයිබල් තිබ්බේ නෑනේ ඒ කාලේ. පාවුලුතුමා බයිබල් උස්සගෙන ගියේ නෑනේ. හා? පාවුලුතුමාට පරණ යුසුම ඔක්කොම කටපාඩම්. පරිසිවරයෙක්නේ. එයා පරිසිවරයෙක්. එයාට ඒක කටපාඩම්. එයා කියනවා දන්නවද ක්‍රිස්තුස් වහන්සේ කොච්චර පූජා කරලා උන්වහන්සේ තමයි මේෂියා අපේ මෙන්න බයිබලේ මේ යසායා 53 මෙතන කියනවා මෙහෙම කියනවා ඔක්කොම කියනවා. එතකොට මේ තෙසලෝනික සභාවට වැඩි මේ සභාවේ අය හරි මොනවද කියන්නේ? වඩා මේ අය උතුම් අය. ඒ දැන් උතුම් අය කියන්නේ ඒගොල්ලෝ ගෙදර ගිහලා මාක්‍රිස් ඔහු මේ කාරණා මෙසේදයි දැනගන්න අපිට දවස්පතා ලියවිලි සොයමින් සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තොයි. ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බලනවා. මේ අර පාස්ටර්යා කිව්ව එක හරිද දන්නේ නේ? මේ කියලා තේරෙනවනේ. මේ කියලා තියන්නේ හරියටම හරි. මෙයා කිව්ව දේ හරි තමයි කියලා පිළිගන්නවා. අද සභාව කරන්නේ නෑ ඕක. අද කාලේ සභාවේ යනවාද ගෙදර ගිහිල්ලා අපෝ ලියමන චෙක් කරනවාද? ලියමන කොහෙද අතේනේ තියෙන්නේ? ලියමන ඔක පොකට් එකේ දාගෙන නෑ ලියමන අරගෙන ඉන්නේ. යන්නේ? දැන් ලේසි. පාස්ටර් දැන් මෙච්චර ගානට එක පොඩි වෙලාන් තියෙන්නේ. නේ? දැන් ලේසි. ලියමන පොකට් එකේ නෑ. ඔක ගිහලා චෙක් කරනවාද? මේ අද පාස්ටර් කතා කරපු වචන ටික බයිබල් පද ටික ආයි ගිහලා චෙක් කරනවද? කවුද එහෙම ඇත්තටම අවංගව චෙක් කරලා තියෙනවද? සභාව චෙක් කරනවා. ඒ චෙක් කරන තමයි ඒගොල්ලෝ උතුම්. ක්‍රොස් චෙක් කරනවා. පාවුලුතුමා කිව්වද ඇත්තද කියලා. ඒක චෙක් කරාට පස්සේ බලන්න ඉහමුදුනේ පිළිගන්නවා. ඒකයි සභාවට වෙලා තියෙන්නේ. අර මාටින් ලූතර් අවුරුදු 500 කලින් පුදුම දුක් විඳලා මේක හරි ගැස්සුවේ. ඒක හරි ගස්සුපු එක ආපහු වැරදි ඉගැන්වීම් වලට සභාව යනවා. අර තිබ්බ 1500 ගණන් වල. දැන් මොනවද එන? බොරු ප්‍රොපේතවරු කියා ගන්න අය. ඒගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා කියන්නේ මම හොඳ කරා. මම හොඳ කරා. එයා මෙහෙම හිටියා මම ගියා. පොඩ්ඩක් බලන්න මම බොරුද කියන්නේ කියලා. ඒගොල්ලන්ගේ දේශනාවක් අරගෙන බලන්න ඒගොල්ලන්ගේ සුව කිරීමක් කරගෙන මම කියන වචනේ කීපාරක් කියනවද කියලා බලන්න. කීපාරක් කියනවද කියලා බලන්න. මම සුව කරා, මම එතනට ගියා, මම මෙයා කරා, මම අත තිබ්බා, මම මෙයා කරා. ඔක්කොම මම. ඔය මම කියන කෙනා තමයි වැටුනේ.
අද මොකද වෙලා තියෙන්නේ? සභාව ගිහිලා ක්‍රොස් චෙක් කරන්නේ වැරද්ද. සභාව ගිහිලා ක්‍රොස් චෙක් කරන්නේ මොකද්ද මේ දේව වචනේ හරිද වැරදිද කියලා. අන්න ඒක වෙලා තියෙන්නේ. මිනිස්සු හවු වෙලා තින්නේ ඒක. තේරෙනවද? අපි ආපහු ගිහිල්ලා කොහෙටද? අර 1500 ගණන් වලට. ඉතින් ඔයගලන්ට මම මේක ගෙනාවේ හරි දෙයට එන්න. දැන් තමයි මම ඔයගලන්ට දැන් හරි දෙය කියන්නේ. දැන් තමයි මැසේජ් එක පටන් ගත්තේ. ආමේ යන්නත් තියෙන ඉත ටක්කල ඉවර කරන්න. ජෙරමයා 1:10ට. එතන ජෙරමියා 1:10. පිට බයිබල් පද ටික ටක් ගාලා ඕනේ. ඊට පස්සේ තියෙනවා ජෙරමයාගේ ඇඳීමනේ. ඕනේ මම ජෙරමයාගේ දෙවියන්වහන්සේ කතා කරා හරිද? ලැමෙන්ටේෂන් ඊට පස්සේ ඉන්නේ. බලව උදුරන්නට හා කඩා දමන්නට. ආහා මොනවා කරන්නද? උදුරන්නට කඩා දමන්නට. තේරුණාද? මොනවද කඩා දමන්න ඕනේ? මොනවද උදුරන්න ඕනේ? වැරදි දේවල්. අපේ ජීවිතේ මොනවද? වැරදි දේවල්. උදුරන්නේ ඇයි? මුල් ටික ගලවන්න ඕනේ. කඩලා දාන්න. ඊට පස්සේ මොනවද කියන්නේ? නැති කරන්ට. බලව උදුරන්ට හා කඩා දමන්නට නැති කරන්ට හා හෙලා දමන්නට. ඊට පස්සේ ඔන්න බලන්න. ඊට පස්සේ බලන්න. ගොඩ නගන්ට හා සිටුවන්ට අද දවසේ මම නුඹ ජාතින් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත් කළෙමි කීසේක. ආමෙන්. දෙවියන් වහන්සේ ජර්මායට කියනවා. එතකොට මේ දේ තුල අපිට නැවත හැරෙන්න වෙනවා අපේ ජීවිතේ. අපි පසු කරගෙන ආපු දේවල් වලට අපිට නැවත හැරිලා අපිට උගුල්ලන්න වෙනවා, කඩා දමන්න වෙනවා. ඊට පස්සේ මොනවා කරන්නේ? නැති කරන්න වෙනවා. මොනවා කරන්නේ? හෙලා දමන්න වෙනවා. නැවත ගොඩ නගන්න වෙනවා. අන්න ඒකයි මේ ලැමෙන්ටේෂන් එක දාන්න විලාපගී 3:32 32 ඉඳන් 33ට. හාලෙලූයා. උන්වහන්සේ ශෝකයේ පමුණුවන නමුත් තමන්ගේ බොහෝ වූ කරුණාව ලෙස අනුකම්පා කරන ශෝකයේ පමුණනවා. ශෝකයේ පමුණුණු නමුත් තමන්ගේ බොහෝ වූ ඒ කියන්නේ උන්වහන්සේ කරුණාව කොච්චරද? බොහෝය. බොහෝ කරුණාව ලෙස අනුකම්පා කරනසේ. උන්වහන්සේ අපට අනුකම්පා කරනවා. හාලෙලූයා. 33 මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක ඔවුන් ශෝකයට පමුණුණු ලොපමුණුසේක. මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කියන අපිට කැමැත්තෙන් පීඩා නොකරනසේක. උන්වහන්සේ කැමැත්තෙන් පීඩා කරන්නේ නැහැ. හරි. ඔවුන් ශෝකයට නොපමුණුසේක. දැන් අපි එනවා 37 ස්වාමීන් වහන්සේ අන්න නොකල කොලසේක් නම් යමක් සිද්ධ වේයයි කියන්නේ කවුද? දෙවියන් වහන්සේ අන කරේ නැත්නම් කොහොමද දෙයක් සිද්ධ වෙන්නේ? 8 බලන්න. මේක තමයි වැදගත්ම දේ. මහෝත්තමයාණන්ගේ මුඛයෙන් විපතක් සැපතක් නොනික්මේද? 39 ජීවත්ව සිටින මිනිසෙක් තමාගේ පව් ගැන දඬුවම ලබන නිසා කොඳුරන්නේ මන්ද? 40 අපේ මාර්ග සෝදිසි කර විමසා. ඔන්න අපේ මාර්ග සෝදසි කර විමසා ස්වාමින් වහන්සේ වෙතට නැවත හැරෙන්න. අය දන්නවද? අපේ මාර්ග කියලා අපි නැවත යන්නේ අර වැරදි මාර්ගයට. සබාව නැවත යන්නේ අර වැරදි ඉගැන්වීමට. සබාව නැවත ආපහු පරණ තැනටම ගිහිල්ලා. මම පරණ ජීවිතේ නැවත ගිහිල්ලා මගේ ජීවිතේ. මම පරණ කර හිටපු දේවල්ට මම නැවත ඒකටම ගිහිල්ලා. බල්ලා වමනේට නැවත හැරීලා. ඒක ඉතින් මොනවද වෙනවස් කියලා බලන්න. 41 වෙනි පදයට එන්න.
හාලෙලූයා. 41 පදේ. ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ වෙතට අපේ අත් අපේ සිත් ඔසවමු. ඇයි අතුයි සිතුයි විමසන්නේ? අත් වලින් මොනවද අපි මොනවද කරන්නේ අත් වලින්? අපි කරන දේවල් කරන්නේ කකුල් දෙකෙන් අත් දෙකෙන්. ක්‍රියා. කියන අපි කරන වැඩ ක්‍රියා දෙවියන් වහන්සේට ඔසවන්න. හදවත සිත උන්වහන්සේට ඔසවන්න. අපි උන්වහන්සේට නැවත හැරෙන්න. මේක තමයි කියන්නේ සිත විමසන්න කියලා. එක කොරින්ති 11:29 වෙනි පදේ 30 වෙනි පදේ කියන්නේ මොකක්ද කරන්නේ කියලා. ඒක පොඩ්ඩක් දාන්න. එක කොරින්ති 11:29යි 30යි. ඔන්න බලන්න. මේක තමයි විමසන්න කියලා කියන්නේ. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ආපත්. ඔන්න බලන්න. ඒ කුසලානෙන් බීවාවේ මක්නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරයේ නොවිමසනවා නම් අපි විමසන්න. තමන් ගැන විමසන්න. පාස්ටර් වැරදි, සිස්ටර් වැරදි, අර එල්ඩර් වැරදි, අරයා වැරදි, මෙයා වැරදි, ඔයා වැරදි, හස්බන්ඩ් වැරදි, වයිෆ් වැරදි, දරුවෝ වැරදි. තමන් විමසන්න. මම වැරදි. අපි විමස ගන්න අපේ ගැන. අපි විමස ගන්න අපි හැරෙමු. ආමේන්. සබාව ඒකලි වෙන්න ඕනේ. එක එක්කෙනාට වරද දාලා වැඩක් නැහැ. අපි විමසගමු අපි හැරෙමු. ඒක ගැන විමස ගන්න කියලා. තම තමන්ව විමස ගන්න. ඉතින් එක කොරින්ති ඔන්න බලන්න මෙන්න මේ මම මේ කොරින්ති පොතේ මම ඔයගොල්ලෝ ඔන්න පෙන්නන්න පාවුලතුමා. තේරෙනවද? පාවුලතුමා ඔන්න අලුත් ගිවිසුමේ දැන් අපි මම පරණ ගිවිසුමේ අතීතයේ සිද්ධියක් තමයි ඔයගොල්ලන්ට ලූතරගෙන් මාටින් ලූතරගෙන් මම ඔයගොල්ලන්ට කිව්වේ දැන් මේ කතන්දරේ. පාවුලතුමා පොඩ්ඩක් බලන්න කොච්චර කොරින්ති සභාව නිවැරදි කරාද කියලා. අපි කොරින්ති සභාව ඉගෙන ගන්නකොට අපි දැක්ක ඒගොල්ලන්ගේ වැරදි ඉගැන්වීම, වැරදි ක්‍රමවේද, මේ කාම මිච්ඡාචාරය කරනවා. මේ මොනවාද පූජා වට්ටි වලට අත තියනවා. ඒවා කනවා. වැරදි. පවුලතුමා මොනවද කරේ? ඒවා නිවැරදි කරා. දැන් පොඩ්ඩක් බලන්න 1 කොරින්ති 5 පළවෙනි පදේ වල බලන්න මොනවද කියන්නේ කියලා. 1 2යි. මිත්‍යා දෘෂ්ටීන් අතරේවත් නැති ආකාරයේ වේශාකමක් නුඹලා අතරේ තිබෙන බව ඇත්තටම ආරංචි විය. එනම් නුඹලාගේ කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්නා බවද. බලන්න කියන්නේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය අතරේවත් මේ වගේ පාපයක් නැහැ කියලා කියන්නේ. දෙවියන් වහන්සේව අදහන්නේ නැති අය අතරේවත් මෙච්චර පාපයක් නැහැ. උඹලාගේ මේ ස්වභාවය ඇතුලේ එකෙක් ඉන්නවා මොනා කරනවද? තාත්තගේ වයිපරේ තියන්නේ. ඒ කියන්නේ ආයෙ දෙවෙනි වයිපරේ වෙන්නේ නැති ඉතින්. එයාට කරන්න බේනවා. පුතා මොනවද කරන්නේ? එයාත් එක්ක සයනේ සිහිනේ එයා අර සින්දු කීකේ ඉන්නවා. දෙවෙනි පදේ මොනවද කියන්නේ? සින්දු කියන අතර දෙන්නේ මොකද දෙන්නේ? මේ ක්‍රියාව කළ තැනැත්තා නුඹලාගෙන් පහ කරනු ලබන පිණිස ශෝක වෙනවා වෙනුට නුඹලා උණගුව සිටි. ඒ කියන්නේ මොනවද කරන්නේ? මේගොල්ලෝ උඩඟු වෙලා යන මේ මිනිහම උකුලලා අයින් කරලා දානවා. නරක දේ මොනවද කරන්න ඕනේ? අනේ හොඳයිනේ. සමහර වෙලාවට අනේ මේ කොටියගේ නැට්ටව බරන්න බෑ තාත්තගේ අපි සීයාගේ මූණ වගේ නේ. හරි. සමහර වෙලාවට අල්ලන්නේ බෑ අනේ මේ ආච්චිගේ මූණ වගේ මේක මූව බෑ. ඉතින් අතාරින්නේ එහෙම. අතාරලා පොඩ්ඩක් සප කණේද කියලා කියන්නේ ඊට පස්සේ කනකොට. කොටිය කනකොට. එවනේ. ඉතින් අන්නේ ඒව වැඩක් නෑ. එහෙම කොම්ප්‍රොමයිස් කරලා වැඩක් නෑ. උගුල්ලලා දාන්න. පාවුලතුමා මේ නිවැරදි කරන ස්වභාව. අපි නැවතත් ඒ පරණ තැනට ගිහලා තියෙන අපේ ඒ පරණ දේවල් නැවත අපි ඒවා දාගෙන ඉන්න. අපිව උගුල්ලලා දාන්න ඕනේ. අපි වයින් කරන ඒකයි නැවත හැරෙන්නේ කියලා කියන්නේ උන්වහන්සේ. ආමේ. නැවත හැරෙන්නේ කියලා කියන්නේ ඒකයි. මතේ 7:21 දාන්න ඕනේ. ඒක මොනවද කියන්නේ? ස්වාමිනී කියන සියල්ලෝ මොනවද කියන්නේ? ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. මොකද මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන අය විතරයි ස්වර්ගයට යන්නේ. ඉතින් මේ සභාවට උගන්වනවද? කවුද මේ යන්නේ නැත්තේ කියලා?
තාමත් අපි අවුරුදු 500කට කලින් හිටපු සභාවද තියෙන්නේ. අර වැරදි ඉගෙනීමේ ඉන්න සභාවද තියෙන්නේ දැන්. ඇයි අපි කියන්නේ නැත්තේ? ඇයි මේ ස්වාමීනි කියන මේ ක්‍රිස්තියානි අය නේද? මේගොල්ලෝ බෞද්ධිස්ම වෙච්ච අය නේද? මේගොල්ලෝ යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂය දුරු කරා නේද? මේ ක්‍රිස්තියානි අය. යක්කු දුරු වෙනවද නිකන්? යක්ෂයා දුරු වෙන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් මේගොල්ලෝ යේසුස් වහන්සේගේ නාමයෙන් මහත් ක්‍රියා කරා. යක්කු වෙලවුවා ප්‍රබල ක්‍රියා කරා හාස්කම් කරා. යේසුස් වහන්සේ කියන්නේ ඒකද? මම නුඹව නොඇඳින්නේ. ජෙරමායා එකේ පස්වෙනි පදයේ දෙවියන් වහන්සේ මොනවද කියන්නේ ජෙරමායාට? ජෙරමායා I knew you. එක මම ඔබව ඇඳින්නේ කදී. ඒ ඇඳින්න ගත්තා මොකක්ද දන්නවද? උප්පත්ති පොතට එන්න. උප්පත්ති 3. උප්පත්ති 3 උප්පත්ති 4 එක මොකද කියන්නේ? මිනිසයා තමාගේ භාර්යාව ඒව හැඳින්නේය. ඒ හඳුනගත්ත හින්දා මොකද උනේ? ගර්භණීව කායින් බිහිකර ස්වාමීන් වහන්සේගේ මිනිස්සෙකු ලබාගත් මේ කීපාය. Now Adam knew හැඳිනගත්තා. ඒ කියන්නේ දෙදෙනෙක් හඳුනගන්න ඒ දෙන්න තුල මොනතරම් ලොකු රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්න ඕන නේ? ගණිකාව ඉන්න ඕනේ හඳුන ගන්න ඕන නම් අර පාරේ ඕන තරම් ඉන්නවා. ගණිකාව ඉන්නවා හඳුන ගන්න. ඒගලන්ව හඳුන ගන්නවද නේ? තමන්ගේ බිරිඳක් වෙන්න එයාව තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න මේ දෙන්න තුල මොනතරම් ලොකු හඳුන ගැනීමක් ඇති වෙන්න ඕනේ. ඒක ලොකු රිලේෂන්ෂිප් එකක්. එතකොට මේ දෙන්න එකට එකතු වෙනවා හඳුන ගන්නවා. අපි දෙවියන් වහන්සේත් එක්ක මේ වගේ එකට එකතු වෙන්න ඕනේ හඳුන ගන්න. දෙවියන් වහන්සේ ජෙරමායා ඉපදෙන්න කලින් ජෙරමියා ඉපදෙන්න කලින් දෙවියන් වහන්සේ ජෙරමියාව හඳුනගත්තා. ජෙරමියා හඳුනගත්තේ නැහැ. හalleluya. මම උඹව හඳුනගත්තා කුසේ ඉන්නකොට උඹ මම ප්‍රොෆෙට කෙනෙක් හැටියට මම උඹව නම් කරා ජෙරමායා. මම උඹ ගිහිල්ලා මගේ වචනේ කතා කරන්න. අයියෝ මට මම බාලෙක්. මට ඕක කතා කරන්න බෑ. මම නුඹ ගර්භයේ සාදනට පරිපෙන් නුඹ හඳුනාගෙන සිටියමි. මම හඳුනා ගන්න මේ දෙවියන් වහන්සේ. අපි හඳුනා ගන්න ඕනේ. හඳුනා ගන්න බෑනේ. නේ? නුඹ පළවෙනි හඳුනා ගන්න කොහොමද? බයිබලෙත් නෑ මේ අතේ. ලික අපේ ටොපි චොකලට් කඩේ කරනවා වගේ නෙන්නේ. අත බලන්න. නුඹ කුසෙන් නික්මෙන්නට පළමුවෙන් මම නුඹ කැපකොට ජාතින්ට අනාගත වත්රු කෙලෙකු කොට නුඹ නියම කලී කී. පොඩ්ඩක් බලන්න. නේ? මෙතන ඉලා හඳුනා ගන්න පොත දිනලා ඉතින් එහෙමනේ නේ? බුක් එක ගෙනාවා දිලා වැඩක් නෑ. එහෙම හඳුනා ගන්න හම්බෙන්නේ නෑ. දෙවියන් වහන්සේ දේව වචනගෙන නුඹලා බණාහි රාජකීය වංශයක්ද? මොන જાතියක්ද? දන්නේ නැහැ පොත නැහැනේ. සුද්ධෝ જાතියක්ද? තෝරාගත්තු වංශයක්ද? තව මොනවද අනේ? තව මොනවද? જાතින්ට අනාගත වතු කෙනෙක් හැටියට ඔබ නියම කරෙමි. හයිරි පදේ පොඩ්ඩක් මොන බලන්න. එවිට මම අනේ ස්වාමීනි දෙවියන් වහන්සේ මට කතා කරන්න නොදැනෙමි. මක් නිසාද මම බාලෙක් මේ. මම දන්නේ නැහැ කතා කරන්න. සුභාරංජි මුකුත් දන්නේ නැහැ කතා කරන්න. දෙවියන් වහන්සේ උඩ බලන්න කියනවා. මොනවද කියන්නේ? නමුත් ස්වාමීන් වහන්සේ මට කතාවට මම බාලයෙක් මී නොකියා මා විසින් නුඹට යවන සියල්ල ළඟට ගොස් මා නුඹට අනකන සියල්ල කියන්නේ. බාලයෙක් කියලා කියන්නේ. වැඩක් කරන්න ගිය ගමන් ඉස්සෙල්ලාම දාන්නේ නෙගටිව් කතා ටික. අපෝ ඕක හරියන්නේ. ඕක හරියන්නේ.
අදත් නාන්න තමයි වෙන්නේ. චව් චව් වගේ කතා කරන්නේ. ඒව හරියන්නේ නැහැ. එන වැඩේ හරියන්නේම නැහැ තමයි. බාලෙක් නොකියන්න. හාලෙලූයා. ඉතින් ඔන්න බලන්න මගේ අරමුණ තමයි ඔයගලන්ට මේ කතන්දරය තුළ මම ඔයගලන්ට ගෙනාවේ. මොනවාද? අපි නැවත අර පරණ 1500 ගණන් වල තිබිච්ච වැරදි ඉගැන්වීම් වලට අද ගිහිල්ලා තියෙනවා. අද ශ්‍රී ලංකාවේ කතෝලික නිර්මාතෘවරයා පෙනී සිටින නායකයා කියනවා මොකක් ආවමද හොඳ? මොකද කියන්නේ? සූත්‍රයේ කීයද? දසපනත කියන්නේ සූත්‍ර නෙවෙයි. අයියෝ කාවද මේ රිප්‍රසන්ට් කරන්නේ? කාටද ගණන් දෙන්න වෙන්නේ? දෙවියන් වහන්සේට ගණන් දෙන්න වෙන්නේ. විශ්වය මවා පාලනය කරන දෙවියන් වහන්සේට ගණන් දෙන්න වෙන්නේ. සූත්‍ර වලට නෙවෙයි ගණන් දෙන්නේ. ඒ දෙවියන් වහන්සේගේ පොළවේ තමයි ඔක්කොම සූත්‍ර ටික තියෙන්නේ. ආමේන්. රෝම 1:18 වෙනි පදේ ඉඳන් කියවන්න. ඒව දැනගන්න ඕන නම් හරියට. හalleluya. ඉතින් අපි අවසාන කරමු 1 පේත්‍රස් 2:21 ඉඳන් 24ට. හalleluya. බලන්න මොකක්ද කියන්නේ කියලා. 1 පේත්‍රස් 2:21. ඒක කියනවා එසේය ඊට නුඹලා කැඳවනු ලැබුවා වූ මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ නුඹලා නිසා වදවින්ද නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස නුඹලා ආදර්ශයක් දී ගියසේක්. බලන්න අපිට ඒ පරණ දේවල් වලින් අපි ආපස්සට ගිහිල්ලා බලන්න. අපි අලුත් වෙන්න ඕනේ. අපිට අලුත් වෙන්න ඕනේ නම් අපි නැවත උන්වහන්සේගේ අඩිපාරට එන්න ඕනේ. උන්වහන්සේව අනුගමනය කරන්න ඕන. වෙන කාවත් අනුගමනය කරලා බලන්න. හalleluya. පාවුලුතුමා එයා හරියට හිටියේ හින්දා කිව්වා මාව අනුගමනය කරන්න. අපි ඊට එහා කුහක මිනිස්සු, දුෂ්ට මිනිස්සු, අපේ හදවත දුෂ්ටයි. අපේ හදවත නපුරෙන් පෙරිලා තියෙන්නේ. දැක්කද? ඉතින් අපි උන්වහන්සේව අනුගමනය කරන්න. මොකද උන්වහන්සේව අනුගමනය කරන්න? උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක. පාපයක් නොකළ කෙනාව අනුගමනය කරන්න. උන්වහන්සේගේ මුඛේ වංචාවක්ද සම්භවුනේ නැත. එහෙනම් උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. උන්වහන්සේගේ මුඛේ වංචාවක් සම්භවුනේ නැත්තම් තේරෙනවද? මොකද්ද විශ්වාස කරන්න ඕනේ මම? වචනේ විශ්වාස කරන්න. හalleluya. උන්වහන්සේගේ වචනයක් අපි කියවමද බලන්න. යෝහන් එන්න යෝහන් පොත සුද්ධ යෝහන් පොත. උන්වහන්සේගේ වචනයක් කියවමු. යෝහන් 14:12. උන්ට බලන්න උන්වහන්සේගේ වචනයක් අර උන්වහන්සේ කටෙන් කිසි බොරුවක් ආවේ නැහැ. එන වචන විශ්වාස කරන්න. සැබෑවක් නුඹලාට කියමි. මා කරේ අදහන්න. මා කරන ක්‍රියාත් කරන්නේ. හalleluya. කවුරු කරපු ක්‍රියාද කරන්නේ? ජේසුස් වහන්සේ කරපු ක්‍රියා. මෙන්න කවුරුත් කරපු ක්‍රියා නෙවෙයි. තේරෙනවද? ජේසුස් වහන්සේ කරපු ක්‍රියා කරනවා. හරිද? එහෙනම් මම අදහගෙන ඉන්නවා නම් මගේ තුලින් මොනවද වෙන්න ඕන? ජේසුස් වහන්සේගේ ක්‍රියා සිද්ධ වෙන්න ඕන. මා පියාණන් වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. I say to you, believe me, in the work that I do, he will do also, and greater works than this he will do, because I go to my Father. ඒ කියන්නේ අපි උන්වහන්සේ කරාට වැඩිය greater works මහත් ක්‍රියා කරන්න යනවා. ඒ දන්නවද? උන්වහන්සේ පියාණන් වහන්සේ ගාවට යනවා. එතකොට අපි ඉල්ලන දේ උන්වහන්සේ සපයනවා. එතකොට උන්වහන්සේ
කිසි බොරුවක් කිව්වේ නැහැ. මේ වචනේ බොරුවක් නෙවෙයි. මේ වචනේ බොරුවක් නෙවෙයි. ඉතින් උන්වහන්සේගේ මුඛයෙන් බොරුවක් පිට උනේ නෑ. ආමෙන්. යන්න අපි දැන් අර පදයට 21ද? 2ද? 23. උන්වහන්සේ නින්දා කරනු ලැබූ කල නින්දා නොකළසේක. උන් අපේ හදා ගන්න ඕන තැන් මේව උගුල්වල දාන්න ඕනේ අපි. නේ? මොකක් හරි ටෝක් එකක් දාපු ගමන් දෙනවා ඔක හොම්බ කැරෙන්න. එහෙමද? එහෙම වැඩක් නෑනේ. එහෙමන උගුල්වල තව හිටවන වතුර දානවා ඒවට. ගෙඩි. එහෙමනේ. එහෙමනම් ඉතින් මම ඒකට මොනවද කරලා තියෙන්නේ මෙච්චර? වතුර දානවා. එහෙම වැඩක් නෑනේ. උන්වහන්සේ නින්දා කරනු ලැබූ කල නින්දා නොකරස නින්දා කරේ නෑ. වද බින්ද කල තර්ජන නොකර. අර ගැහුවා නේද මූණට ඩෝංගා. මොකද කිව්වේ? ඒයි කාටද ගැහුවේ කියලා දන්නවද? අර පූජ නායක පූජකට ඔහොමද කතා කරන්නේ ගැහුවේ ඩෝංගා. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? ආටද ගැහුවේ කියලා දන්නවද? එහෙමද කිව්වේ? එහෙම කිව්වේ නෑ. මම මොකක් කිව්වෙන්ද මම අර වරද මොකද්ද මට ගන්න කියලා කිව්වේ. බලන්න කොච්චර කරුණාවන්ත අහපු විදිය. කොච්චර අහිංසකද අහපු විදිය. අපිට ගැවුවොත් නේ අනෝ තමයි අපි ගලව ගන්න ඕනේ. අපි ගලව ගන්න. මම ඇතුළු ගලව ගන්න ඕනේ. වද වින්ද කල තර්ජනය නොකර ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තරන් මහන්සියට කාරණා බාර දුන්නේ. කාටද බාර දුන්නේ? පියාණනි මොවුන් නොදැන කරපු වරදරවුන්ට සමාව දුන වැළව. එල්ලිලා ඉන්නකොට ධර්මිෂ්ඨව විනිශ්චය කරන තාත්තට බාර දුන්නා. අපි වගේ කෙනෙක් හිටියන කොහොමද ස්වාමීනි ඔක්කොම කුඩු පට්ටම් කරලා දාන්න ඕනේ කරපු වැරදිල්ල වේ. කොහමද? එහෙමනම් අර යෝහන් වගේ එල්ලිලා හිටියන ගන්නේ ස්වර්ගෙන් ගින්දර ගෙනල්ලා පොච්චන්න මොංග කරලා කියයි. දැක්කද? මේක මිනිස්සුන්ට කරන්න බෑ. කිසිම මිනිස්සුන්ට කරන්න බෑ. ඒ ආත්මය නැත්තම්. ඒ සුද්ධාත්මය ඔහු තුල නැත්තම් කරන්න බෑ. කරන්න පුළුවන් වෙන්නේ මේ සුද්ධාත්මයන් වහන්සේ අප තුළ තිබුත් විතරයි. හතරෙන් අන්තිපද අප පාප වලට නැසී ධර්මිෂ්ඨ කම්මට ජීවත් වන පිණිස ඔන්න කියනවා. අපි මේ තියෙන කේස් වලට මැරිලා කේස් ගොඩයි නේද? හැම එක්කෙනාම කේස් තියෙනවා. මේ කේස් වලට මැරිලා පාප වලට නැසී ධර්මිෂ්ඨ කම්මට ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් කියන්නේ කුරුස ගහේ අපගේ පාපයන් ඉසුළුසේක උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරන ලැබුවාය. ආමෙන්. උන්වහන්සේට වැදුණු කසපාර මට සුවය ලැබුණා. ආමෙන්. දැන් අද අපි සුවය ලබන්න යනවා මේ සුද්ධ මේසය තුළ. හලෙලූයා. අපි උන්වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. මේ වචනේ අපිට කතා කරා හලෙලූයා. නමස්කාරය කරන්න යන්න බලන්න.